අද අපි කාරකාත්මක වර්ධකවල දෙවෙනි වීඩියෝ කරන්නේ ඔප් ඇම්පල. පළවෙනි වීඩියෝවේදී ඔප් ඇම්ප් එකක් කියන්නේ මොකද්ද? ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒක ස්විච් එකක් හැටියට භාවිතා කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තේ. අද අපි ඉගෙන ගන්න යන්නේ කාරකාත්මක වර්ධක වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කිරීම. වෝල්ටීයතා වර්ධකයක් ලෙස. කාරකාත්මක වර්ධකයක් කියන්නේ අති ප්‍රබල වෝල්ටීයතා වර්ධකයක්. සාමාන්‍යයෙන් පාලනයක් කරන්නේ නැති අවස්ථාවේදී කාරකාත්මක වර්ධකයක වෝල්ටීයතාවේ වර්ධනය කිරීමේ හැකියාව 10 වෙනි බලය පමණ වෙනවා. 10 එතකොට කාරකාත්මක වර්ධකයක විශේෂත්වය එකම අවස්ථාවේ වෝල්ටීයතාවයන් දෙකක් ප්‍රදානය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වෝල්ටීයතාවයන් දෙකම වර්ධනය වෙන්නේ එකාග්‍රයකින්. ඒ වෝල්ටීයතාවයන් දෙක අග්‍රයන් දෙකකින් වර්ධනය වෙන්නේ. එහෙම වර්ධනය වෙලා ප්‍රතිදානය සිද්ධ වෙන්නේ එකාග්‍රයකින්. මේ කාරකාත්මක වර්ධකයක අවසාන ක්‍රියාව හැටියට ගත්තොත් ඒ ප්‍රධානයන් දෙකට ලබා දෙන වෝල්ටීයතාවයන් දෙකේ අන්තරය තමයි වර්ධනය වෙලා එළියට එන්නේ. අන්තරය වර්ධනය වෙන්නේ. දැන් කාරකාත්මක වර්ධකයක අග්‍රයන් දෙකේ වෙනසක් තියෙනවා. ප්‍රධාන අග්‍රයන් දෙකේ. එක අග්‍රයක් තමන්ට ලබා දෙන වෝල්ටීයතාවය අපවර්තනය කරමින් වර්ධනය කරනවා. අනිත් පැත්ත හරවමින් වර්ධනය කරනවා. ඒකට කියන්නේ අපවර්තන ප්‍රදානය. අනිත් අග්‍රය තමන්ට ලබා දෙන වෝල්ටීයතාවය අපවර්තනය කරන්නේ නැතුව වර්ධනය කරනවා. ඒක අපි හඳුන්වන්නේ අපවර්තන නොවන ප්‍රදානය කියලා. අපවර්තන නොවන ප්‍රදානය. මේ අපවර්තන නොවන ප්‍රදානය අපි ධන ලකුණෙන් පෙන්නන්නේ. අපවර්තන ප්‍රදානය ඍණ ලකුණෙන්. දැන් බලන්න කාරකාත්මක වර්ධකයක පරිබද සංකේතය බලමු. මේ තියෙන්නේ පරිපත සංකේතය. අපවර්තන නොවන ප්‍රදානයේ ධන ලකුණෙන්. අපවර්තන ප්‍රදානයේ ඍණ ලකුණෙන්. අපවර්තන නොවන ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවය එක්කෝ V එක නැත්නම් V ධන. අපවර්තන ප්‍රදානයට ලබා දෙන වෝල්ටීයතාවය එක්කෝ V දෙක නැත්නම් V ඍණ. ප්‍රතිදාන වෝල්ටීයතාවය VO. කාරකාත්මක වර්ධකයක ක්‍රියාකාරීත්වයට සරල වෝල්ටීයතාවයක් ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ සමාන ධන ඍණ විභවයන් දෙක ආන්තරය ලෙස. ඒ විභවයන් දෙක දක්වන්නේ ධන VS ඍණ VS කියලා. ධන VS ඍණ VS. එතකොට කාරකාත්මක වර්ධකයක් භාවිතා කරන අවස්ථාවලදී වර්ධකයක් ලෙස භාවිතා කරනකොට වර්ධනයේ පාලනය කරන්න විවිධ උපාංග හයි කරන. සාමාන්‍යයෙන් හයි කරන ප්‍රතිරෝධ. ප්‍රතිදානයෙන් ප්‍රදානයට ප්‍රතිරෝධ දාන. ඒ ගැන අපි ඉගෙන ගන්නවා. ඒ ප්‍රතිරෝධ මොනවද දාලා නැති වෙලාවේ කිසිම පාලනයක් නැති අවස්ථාවේ අපි හඳුන්වන්නේ විවෘත පුඩු අවස්ථාව කියලා. විවෘත පුඩු අවස්ථාව. විවෘත පුඩු අවස්ථාවේදී ප්‍රතිදානයේ VO සමානයි
ඒ වරක් V1 විනා V2. දැන් කාරකාත්මක වර්ධකයක විශේෂත්වය තමයි වර්ධනය කිරීමේ හැකියාව වෝල්ටීයතා ලාභයේ 10 පස්වෙනි බලය. ඒක කොච්චර ලොකු වුණත් කවදාවත් ප්‍රතිදානේ මේ ධන VS ඍණ VS වල වැඩි වෙන්නේ. ධන VS ඍණ VS වල වැඩි වෙන්නේ. ඒ නිසා කාරකාත්මක වර්ධකයක මේ ලබා දෙන වෝල්ටීයතාන්තරය සමග ප්‍රතිදාන වෝල්ටීයතා ප්‍රස්ථාර කැඳුම් මෙහෙම ඉන්නේ. V1 විනා V2 සමග ප්‍රතිදාන වෝල්ටීයතා ප්‍රස්ථාර කැඳුම් V1 ප්‍රස්ථාර කැඳුම් මෙන්න මේ විදිහට ඉන්නේ. ප්‍රතිදානයේ යම් මගයකින් පස්ස සම්පූර්ණ වෙනවා. යම් මගයකට ආවට පස්ස සම්පූර්ණ වෙනවා. ඒක අපි හඳුන්වනවා VO set කියලා. VO set. මේක ධන VO set. මේක ඍණ VO set. පරිපූර්ණ කාරකාත්මක වර්ධකයක මේ VO set වලගේ VS සමානයි. මෙයා ධන VS මෙයා ඍණ VS. ප්‍රායෝගිකව මේක ඊට වඩා ටිකක් අඩුයි. ඒ වගේ අවස්ථාවල දෙනවා VO කීයද කියලා. VO set වලගේ දුන්නේ නැත්නම් අපි පරිපූර්ණයි කියලා හිතාගෙන VO set සමානයි VS කියලා ගන්න. කාරකාත්මක වර්ධකයක ප්‍රධාන ගුණාංග 3ක් සලකන්න පුළුවන්. එකක් තමයි අධික වෝල්ටීයතා ලාභයක් තිබීම. විවෘත පුඩු අවස්ථාවේ අධික වෝල්ටීයතා ලාභයක් තිබීම. දෙවෙනි එක ප්‍රධාන අග්‍රාතරය ප්‍රතිරෝධීතා අධික වීම. ප්‍රධාන අග්‍රාතරය ප්‍රතිරෝධීතා අධික වීම. තුන්වෙනි එක ප්‍රතිදානයේ ප්‍රතිරෝධය ඉතා අඩු වීම. ප්‍රතිදානයේ ප්‍රතිරෝධය ඉතා අඩු වීම. පරිපූර්ණ කාරකාත්මක වර්ධකයක් ගත්තොත් වෝල්ටීයතා ලාභය අනන්තයි. ප්‍රධාන පරිපතේ ප්‍රතිරෝධය අනන්තයි. ප්‍රතිදාන පරිපතේ ප්‍රතිරෝධය බිඳුවයි. ඒ පරිපූර්ණ එක. පරිපූර්ණ එක මේ VO set වලගේ VS සමානයි. කාරකාත්මක වර්ධක ගැන ප්‍රධාන නීති දෙකක් තියෙනවා. අපි හඳුන්වන්නේ ස්වර්ණමය නීති කියලා. ස්වර්ණමය නීති. Golden rules. පළවෙනි එක තමයි මෙන්න මේ පරාසය. රේඛීය වර්ධක සීමාවෙදී මේ ප්‍රධාන අග්‍රයන් දෙක අතර වෝල්ටීයතාන්තරයේ බිඳුවයි කියලා ගන්න එක. ප්‍රධාන අග්‍රයන් දෙකේ වෝල්ටීයතාග්‍රයේ බිඳුව කියලා ගන්න එක. දෙවෙනි එක තමයි ප්‍රධාන අග්‍රයන්ගෙන් ඇතුල් වන ධාරාව ශුන්‍ය කියලා ගන්න එක. ප්‍රධාන අග්‍රයන්ගෙන් ඇතුල් වන ධාරාව ශුන්‍ය කියලා ගන්න එක. කාරකාත්මක වර්ධකයක් වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කරනකොට ලබා දෙන වෝල්ටීයතාන්තරයේ මේ පරාසය තියාගන්න. මෙන්න අපි කියන්නේ රේඛීය වර්ධක සීමාව. එතකොට මේක මයික්‍රෝ වෝල්ට් ප්‍රමාණය තියෙන. අපි වර්ධකයක් ලෙස භාවිතා කරද්දී කරන එක දෙයක් තමයි මෙන්න මේ රේඛීය වර්ධක සීමාවේ පරාසය වැඩි කරනවා. ඒ පරාසය වැඩි කරන්න නම් මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු කරන්න ඕනේ. මෙයාගේ අනුක්‍රමණයේ වෝල්ටීයතා ලාභයෙන් සමාන වෙන්නේ. වෝල්ටීයතා ලාභය අඩු කළොත් අනුක්‍රමණය අඩු වෙනවා. එතකොට මේ පරාසය වැඩි වෙනවා.
වෝල්ටීයතා ලාභය අඩු කරන්න අපි ගන්න සුවිශේෂී ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ ඍණ ප්‍රතිපෝෂණය කියලා. ඍණ ප්‍රතිපෝෂණය. අපි ඍණ ප්‍රතිපෝෂණය කියන එක ඉගෙන ගන්නවා. අනිත් එක තමයි දැන් මේ අග්‍රයන් දෙකට ලබා දෙන වෝල්ටීයතාන්තරය රේඛීය වර්ධක සීමාව තියාගන්න ඕනේ. ඒ කියන්නේ අන්තරය ඉතා අඩුවෙන් තියාගන්න ඕනේ. එහෙම ඉතාම අඩුවෙන් තියාගන්න එක හරි අමාරුයි. මයික්‍රෝවෝල්ට් ප්‍රමාණය තියාගන්න එපා. එහෙම පොඩි අන්තරයක් තියාගන්න එක අමාරුයි. ඒ හින්දා අපි කරන්නේ එකාග්‍රයක් භූගත කරනවා. එතකොට විභව බිඳුවයි නේ. අනිත් අග්‍රයට වර්ධනය කළ යුතු වෝල්ටීයතාවය ලබා දීලා ඊට පස්සේ ප්‍රතිරෝධයක් මගින් පාලනය කළා. මෙන්න මේ කාරකාත්මක වර්ධකයට ප්‍රදාන වෙන වෝල්ටීයතාවය ඊටාම අඩු වගේක තියාගන්න. ඊටාම අඩු වගේක තියාගන්න. අවශ්‍ය වෝල්ටීයතාවය ප්‍රදානය කරනවා. ප්‍රතිරෝධයක් මගින් පාලනය කරනවා. පාලනය කළා ඊටාම ගොඩා විභවයක් ප්‍රදානය කරන්න. කාරකාත්මක වර්ධක වෝල්ටීයතා වර්ධක ලෙස භාවිතයේදී ක්‍රම තුනකට භාවිතා කරනවා. එකක් අපවර්තක වර්ධකයක් ලෙස. අපවර්තක වර්ධකය ලබා දෙන වෝල්ටීයතාවය වර්ධනය කරලා අපවර්තනය කරනවා. වර්ධනය කළා අපවර්තනය කරනවා. අපවර්තක වර්ධකය. දෙවෙනි එක ප්‍රදානය කරන වෝල්ටීයතාවය වර්ධනය කරන්නේ අනිත් පැත්ත හරවනවා. අපවර්තනය කරනවා. වෝල්ටීයතා අපවර්තකයක් ලෙස භාවිතා කරනවා. තුන්වෙනි එක ප්‍රදානය කරන වෝල්ටීයතාවය අපවර්තනය කරන්නේ නැතුව වර්ධනය කරනවා. අපවර්තනය කරන්නේ වර්ධනය කරනවා. ඒකට අපි කියන්නේ අපවර්තක නොවන වර්ධකය. අපවර්තක වර්ධකයක් ලෙස භාවිතා කරනවා. වර්ධනය කළ අනිත් පැත්ත හරන කෙනෙක් වගේ අපවර්තකයක් ලෙස භාවිතා කරනවා. වර්ධනයක් නෑ අනිත් පැත්ත හරනවා. අනිත් එක අපවර්තක නොවන වර්ධකයක් ලෙස. අපවර්තක නොවන වර්ධකය වර්ධනය වෙනවා අපවර්තනය වෙන්නේ. මේ හැම අවස්ථාවකම අර ගුණාංග දෙකම තියෙනවා. එකක් වර්ධනය පාලනය කරන ඍණ ප්‍රතිපෝෂණය. අනිත් එක අග්‍රදිග එකක් භූගත කරනවා. අනිත් අග්‍රයට වෝල්ටීයතාවය ප්‍රදානය කරනවා. අවශ්‍ය වෝල්ටීයතාවය ප්‍රදානය කළා ප්‍රතිරෝධයකින් පාලනය කළ තමයි කාරකාත්මක වර්ධකයට ප්‍රදානය කරන්නේ. දැන් එකක් භූගත කරන්න ඕනේ. අපවර්තක වර්ධකයක් ලෙස ගද්දී අපවර්තනයේ නොවන එක්කනා භූගත කරනවා. අපවර්තක වර්ධකයක් ලෙස ගද්දී අපවර්තනයේ නොවන එක්කනා භූගත කරනවා. අපවර්තක නොවන වර්ධකයක් ලෙස භාවිතයේදී අපවර්තනය කරන අග්‍රය භූගත කරනවා. අපි මුලින්ම ඉගෙන ගන්නේ අපවර්තක වර්ධකය ගැන. අය බලමු මේක. අපවර්තක වර්ධකය හදාගන්නකොට අපවර්තක නොවන වර්ධකය අපවර්තක නොවන ප්‍රදානයේ භූගත කරනවා. අපවර්තක වර්ධකයේ සාදාගනිද්දී ධන ප්‍රදානයේ ඉවත් අපවර්තක නොවන ප්‍රදානය මේ විදිහට භූගත කරනවා.
ඒ කියන්නේ යාට ලබා දෙන විභව බිඳුවයි. වර්ධනය කරන්න අවශ්‍ය වෝල්ටීයතාවය තියෙන්නේ VI කියලා හිතන්න. ඒක ලබා දෙනවා අපවර්තක ප්‍රදානයට. කෙලින්ම ලබා දුන්නොත් සංතෘප්ත වෙනවනේ. වර්ධකයක් ලෙස භාවිතා කළත් ස්විච්යක් හැටියට භාවිතා කළත් ප්‍රතිදානයේ තියෙන පුළුවන් උපරිමගේ VO set. ඊට වඩා කවදාවත් ප්‍රතිදානෙ නැහැ. ඒඳ මෙතනයි වෝල්ටේජ් තාන්ත්‍ර ඉතා අඩුවෙන් තියාගන්න. මයික්‍රෝ වෝල්ට් ප්‍රමාණය වගේ. අපිට වර්ධනය කරන්න ඕන ලොකු වෝල්ටේජ්තාවයක් නම් මෙහෙම ප්‍රතිරෝධයක් දාලා පාලනය කරනවා. අපි තුමේ ආරක මගින් කරන්නේ කාරකාත්මක වර්ධකයට ප්‍රදානය වෙන වෝල්ටේජ්තාවය පාලනය කිරීම. මෙන්න ප්‍රතිදානයේ VO. ඊළඟට අර රේඛීය වර්ධක සීමාවේ පරාසය වැඩි කරගන්න ඍණ ප්‍රතිපෝෂණය කියන සිද්ධිය. කියන වර්ධනයේ පාලනය කරන සිද්ධිය. දැන් ධන ප්‍රදානයේ භූගත කළානේ. මෙහෙම තිබ්බොත් මෙයාගෙන් ලබා දෙන වෝල්ටීයතාවය අපවර්තනය කළා වර්ධනය වෙලා ප්‍රතිදාන වෙනවා. අපවර්තනය වෙනවා වර්ධනය වෙන ප්‍රතිදාන වෙනවා. මෙන්න ප්‍රතිදාන වෝල්ටීයතාවය. අපි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ප්‍රදාන කළොත් මෙතනින් ප්‍රත්‍යාවර්තක ප්‍රදානය කළොත් ඒක අපවර්තනයලා වර්ධනය වෙලා ප්‍රතිදාන වෙනවා. මෙන්න මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය තියෙන්නේ. ඒකෙන් ටිකක් ගන්නවා. මෙම ටිකක්. ඒ ටික නැවත ඍණ ප්‍රදානය ලබා දෙන්න. දැන් ඍණ ප්‍රදානය මෙහෙම ප්‍රතිදානයේ සම්බන්ධ කළොත් ප්‍රතිදාන වෝල්ටීයතාවය ආපහු මුළුමනින්ම එනවා මෙයාට. අපි මෙතෙන් ප්‍රතිරෝධයක් දාලා ප්‍රතිදාන වෝල්ටීයතාවෙන් ටිකක් නැවත ඍණ ප්‍රදානය ලබා දෙනවා. ප්‍රතිදානයෙන් ටිකක් නැවත ඍණ ප්‍රදානයට. ඍණ ප්‍රතිපෝෂණය නැවත ලබා දීම. මේ සිද්ධිය තමයි ඍණ ප්‍රතිපෝෂණය. ප්‍රතිදාන වෝල්ටීයතාවෙන් ටිකක් නැවත ඍණ ප්‍රදානය ලබා දීම. දැන් මේ ටික මෙතනින් ඇතුල් වුණාම ඍණ ප්‍රදානයටනේ. මේ ඇතුල් වෙන ටික වර්ධනය වෙලා අනිත් පැත්තට යනවා. වර්ධනය වෙලා අනිත් පැත්තට යනවා. එතකොට මේ මුලින් තිබ්බ ප්‍රතිදානය මෙයා ලබා දුන්නාම ඒක වර්ධනය වෙලා අනිත් පැත්තට යනවා. මෙන්න මුලින් ආ ප්‍රතිදානය මෙන්න ඍණ ප්‍රතිපෝෂණී ප්‍රතිදානය. ඒ දෙක දෙපැත්තට තියෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් ප්‍රතිදාන වෙන්නේ මේ දෙකේ අන්තරය. විශාලකේ මේ කුඩායක අඩු වෙනවා. ඒ දෙකේ අන්තරය. ප්‍රතිදානය වෙන්නේ ඒ දෙකේ අන්තරය. ඒක මුල් ප්‍රතිදානයට වඩා අඩුයි. ඒ කියන්නේ ප්‍රතිදානය පාලනය කළා. ඔන්න ඍණ ප්‍රතිපෝෂණ සංසිද්ධිය. දැන් බලන්න මෙතනින් ප්‍රදානය කළ වෝල්ටීයතාව VI. මෙතන විභව VI. මෙතන බිඳුවයිනේ. මෙතන විභවාංකය VI. ඒකට අපි කියන්නේ ප්‍රධාන පරිපථයේ විභවාංකය VI. මෙතන VO නේ. මෙතන බිඳුවයිනේ. එහෙනම් ප්‍රතිදාන පරිපථයේ විභවාංකය VO. දැන් මේ ප්‍රධාන විභවාංක නිසා ධාරාව ගන්න. ඉතින් ආරක ඔස්සේ ගන්න ධාරාවයි කියලා.
මේ සංදියට එනවා. සාමාන්‍යයෙන් සංදියකදී ධාර බෙදෙනවනේ. නමුත් කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍රයන් ඇතුළට ධාරාව යන්නේ නැහැ කියලා ගන්න. ස්වර්ණමය නීති. ඒ නිසා මෙයාගෙන් එන ධාරාව මෙයාගෙන් යන්නේ. අයි ධාරාව. දැන් අපි මේ ප්‍රධානී කරන වෝල්ටීයතාවය ගන්නවා. මෙතන මෙතන තියෙන වෝල්ටීයතාවය. ඒක VI නේ. මෙතනදලා මෙතන තියෙන විභවාන්තර එකතු VIට සමාන විය යුතුයි. එහෙනම් මෙතන මෙතන විභවාන්තර සලකනවා. මෙතන පටන් ගන්න ගියාම මුලින්ම ආරක. ආරකේ ධාරාවයි. ප්‍රතිරෝධය ආරකයි. එයාගේ විභවාන්තරය I ආරකයි. එයාගේ විභවාන්තරය I ආරක. ඊළඟට ගියාම මෙතන විභවාන්තරය. කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍රයන් දෙකේ වෝල්ටීයතාවය ශුන්‍යයි කියලා ගන්න. ඒ නිසා මේ කැලේ විභවාන්තරයක් නැහැ. ආයෙ මෙතන මොකුත් නැහැනේ. ඒ නිසා VI සමානයි I ආරකයි. ඔය විදිහට VO ගන්නවා. මෙතන විභවාන්තරය. අපිට කැමති මාර්ගයෙන් ගන්න පුළුවන් නේ. අපි මෙන්න මේ මාර්ගයෙන් ගන්න විභවාන්තරය. ඒ මාර්ගයෙන් යද්දී මුලින්ම හම්බෙන ආර්ධික අපි මේ VO සලකන්න. ආර්ධිකේ ධාරාවයි එයාගේ විභවාන්තරය I ආර්ධිකයි. අපි යන්නේ මේ පැත්තට ධාරාව අනිත් පැත්තට. විභවාන්තරය අනිත් පැත්තට. ඍණ I ආර්ධික. ඊළඟට යද්දී මෙතන යන්නේ මෙයාගේ විභවාන්තරය ගත්තායි මෙයාගේ විභවාන්තරය. ප්‍රධාන අග්‍රයන් දෙකේ විභවාන්තර බිඳුවයි කියලා ගන්නේ. එහෙනම් මෙතන විභවාන්තරයක් නැහැ. එහෙනම් VO සමානයි ඍණ I ආර්ධික. අපි VO බෙදනවා VI ගෙන්. I කැපිලා යනවා. ඍණ ආර්ධික බෙදීම ආරක වරක් VI. VO බෙදීම VI සමානයි ඍණ ආර්ධික බෙදීම ආරක. මේ VI මෙහාට ගේනවා. VO සමානයි ඍණ ආර්ධික බෙදීම ආරක වරක් VI. VO සමානයි ඍණ ආර්ධික බෙදීම ආරක වරක් VI වලට. ඍණ ලකුණෙන් කියන්නේ අනිත් පැත්ත හරවනවා. මේ වර්ධනය කරන ප්‍රමාණය වෝල්ටීයතා ලාභය මේ වගේ වෝල්ටීයතාවයක් දුන්නා නම් වර්ධනය කළ අනිත් පැත්ත හරවනවා. එහෙම. ඔය අපවර්තක ප්‍රධානී ලක්ෂණය. වෝල්ටීයතා ලාභය සමාන මෙයාගේ ප්‍රතිබෙදීම මෙයාගේ. මෙයා 100 මෙයා 10 නම් 100 බෙදීම 10. මෙයා 10 මෙයා 20 නම් මෙයා 20යි මෙයා 10 නම් 20 බෙදීම 10. වෝල්ටීයතා ලාභය කියන්නේ ආර්ධික බෙදීම ආරක. ඊළඟ බලමු වෝල්ටීයතා අපවර්තකේ. මේ ආරකයි ආර්ධිකයි සමානව තියාගත්තොත් ආරකයි ආර්ධිකයි සමාන නම් මේ කැපිලා යනවා. එතකොට VO සමාන වෙනවා ඍණ VI. VO සමානයි ඍණ VI. ප්‍රධානී කරන වෝල්ටීයතාවයේ අපවර්තනය වෙන්නේ නැති අනිත් පැත්ත හරවනවා. වෝල්ටීයතා අපවර්තකේ. අපවර්තක වර්ධකේ ආරකයි ආර්ධිකයි සමානව තියාගත්තාම වෝල්ටීයතා අපවර්තකේ හදාගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ පරිපතක් තියෙනවා. මෙයා කැපිටල් R කියලා හිතන්න. ප්‍රධානයට වෝල්ටීයතා 2-3 ප්‍රදානය කරන අවස්ථාව. එහෙම. මේ ආරක මේ ආර්ධික මේ ආර්ථික කියලා හිතන්න. මෙතන V1 මෙතන V2 මෙතන V3. ඒ වගේ අවස්ථාවකදී සම්බන්ධය ගන්න කොහොමද බලන්න. අපි ගන්නවා මෙයාගේ ධාරාව I1යි. මෙයාගේ I2යි.
මෙයාගේ අයි 3යි. ඒ 3ම එකතු වෙලා මෙයාගෙන් ගන්න. එහෙනම් අයි සමානයි අයි 1 ධන අයි 2 ධන අයි 3. මේ මාර්ගය ඔස්සේ මෙතන මෙතන විභවන්ත ගන්න. V1යි V1 සමානයි IR. ඒ මේ කැලේ විභවන්ත වෙන්නේ. මේ මාර්ගයෙන් ගත්තොත් V2 සමානයි IR2. ඒ මෙයාගේ විභවන්ත වෙන්නේ. මේ මාර්ගයෙන් ගත්තොත් V3 සමානයි IR3. මේ මාර්ගයෙන් ගත්තොත් VO සමානයි ඍණ IR. අන්න ඒ වගේ I වල ආදේශ කරනවා. මෙතෙන් ගන්න පුළුවන් I කියන්නේ V1 බෙදී මාර්ග. ඒ V1 සමානයි IR2යිනේ. I කියන්නේ V1 බෙදී මාර්ග. ධන I2 V2 සමානයි I2 R2නේ. I2 කියන්නේ V2 බෙදී මාර්ග. ධන I3 V3 සමානයි I3 R3. එන I3 සමානයි V3 බෙදීම R3. I කියන්නේ VO සමානයි ඍණ IR. එන I කියන්නේ ඍණ VO බෙදීම R. මෙන්න මේ වගේ පරිපතයක ගාන්නේ ක්‍රීම් කරන ආකාරය. තව එකයි තියෙන්නේ. අපවර්තක නොවන ප්‍රධානයි. අපවර්තක නොවන වර්ධකේ. අපවර්තක වර්ධකේ හදාගනිද්දී නොවන එක්කනා භූගත කළා. අපවර්තක නොවන වර්ධකේ හදාගනිද්දී අපවර්තක ප්‍රධානයේ ඍණ ප්‍රධානයේ භූගත කරනවා. අද බලමු මේ පරිපතේ නිර්මාණය කරන විදිය. අපවර්තක ප්‍රධානයේ හදද්දී අපි කලේ අපවර්තක නොවන එක්කනා භූගත කළානේ. අපවර්තක නොවන වර්ධකේ හදද්දී අපවර්තක නොවන හදද්දී අපවර්තක ප්‍රධානයේ භූගත කරනවා. අපවර්තක ප්‍රධානයේ භූගත කරනවා මෙහෙම. වර්ධනය කළ යුතු වෝල්ටීයතාවය අපවර්තක නොවන ප්‍රධානයේ ලබා දෙනවා. ඊළඟට හිතන්නකෝ ඒ වෝල්ටීයතාවය පාලනය කළා මේ ධන ප්‍රධානය වෙත ලබා දෙන්න කලින් එකේ වගේ ආරක ප්‍රතිරෝධයක් දානවා කියලා. මෙන්න ප්‍රතිදානයේ VO. එතකොට රේඛීය වර්ධක සීමාව වැඩි කරන්න ඍණ ප්‍රතිපෝෂණය ප්‍රතිදාන වෝල්ටීයතාවයෙන් කොටසක් ඍණ ප්‍රධානය වෙත ලබා දීම ඒක R2. දැන් මේ පරිපතේ වැරදි. මෙයාගෙන් අපි බලාපොරොත්තු වෙන එක වෙන්නේ. මෙයා දාන්නේ මෙතෙන් ලැබෙන වෝල්ටීයතාවය පාලනය කරන්නනේ. ඒකට මෙයා ලොකු විභවන්තයක් ගන්න ඕනේ. ලොකු විභවන්තයක් ගන්න ලොකු ධාරාවක් යන්න ඕනේ. කාරකාත්මක වර්ධකවල ප්‍රධානාග්‍රයන් වෙත ගල ධාරාව බිඳුවයි කියලා ගන්න. ධාරාවක් යන්නේ නැති තරම්. ඒ නිසා මෙයා විභවන්තයක් ගන්නෑ. දැන් පරිපතයකට ප්‍රතිරෝධයක් දානවා නම් ඒ ප්‍රතිරෝධයේ ධාරාව ගන්න කොයි තැන දැම්මත් ප්‍රශ්නයක් නැහැ. පරිපතයේ කොයි ස්ථානයේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ විදුලි බල්බයක් දැල්වන්න කෝෂයක් භාවිතා කරනවා නම් මෙයා 5 වෝල්ට් කෝෂයේ 12 වෝල්ට් නම් මේ විභවන්තේ පාලනය කරලා මෙයා දෙන්න ඕනේ. ඒකට ප්‍රතිරෝධයක් දානවා මෙතනින් දාන්න පුළුවන්. මෙතනින් දාන්න පුළුවන්. මෙතනින් ඕන තැනකින් දාන්න පුළුවන්. එයින් මේ ආරක මෙතෙන් අයින් කරනවා. අයින් කළා මෙතෙන් දානවා. දැම්මාම මෙතන විභවන්තයක් තියෙනවනේ. මෙතනදලා මෙතන විභවන්තයක් තියෙනවනේ. ඒ නිසා මේකේ මෙහෙම ධාරාව ගන්න ඕනේ. එතකොට මෙයා යම් විභවන්තයක් ගන්න ඕනේ. ඒ ගන්න මේ කැලේ තියෙන විභවන්ත කොටසක් ගන්න. මේ කැලෙන් ගන්නවා.
මෙතිනම් මෙතෙන්න විභවන්ත V1යි V1යිනේ. ඒකෙන් තමයි ගන්න. එතකොට ඉබේම මෙයාට ලැබෙන විභවය පාළ වෙනවා. මේ තමයි අපවර්ධක නොවන වර්ධකය. මෙතිනම් මෙතෙන්න තියෙන විභවන්තය ගලන ධාරාවයි කියලා හිතන්න. අයි. දැන් ප්‍රධාන වෝල්ටීයතාවය ගන්න Vයි. මෙතිනම් මෙතෙන්න විභවන්තයක් නැහැ. මෙයාගේ බිඳුවයි කියලා ගන්නේ. තියෙන මේ කැලේ විතරයි. IR එක. ඊළඟට VO. VO සමාන වෙනවා. මෙතිනම් මෙතෙන්න ධාරාවයි ප්‍රතිරෝධ ආර්ධිකයි විභවන්තය IR දෙකයි. මේ කැලේ විභවන්තය IR එකයි. I R එක දාන R දෙකයි. එහෙනම් VO බෙදීම VI සමාන වෙනවා. R එක දාන R දෙක බෙදීම R එකයි. R එක දාන R දෙක බෙදීම R එකනේ. මේ තමයි වෝල්ටේජ් ලාභය. මේ VI මෙහාට ගියනවා. VO සමානයි R එක දාන R දෙක බෙදීම R එක වරක් VI. මේකේ වෙන ලකුණක් නැහැ. ඒ කියන්නේ අපවර්තනය වෙන්නේ. අපවර්තනය නොවි වර්ධනය වෙනවා. වෝල්ටේජ් ලාභයේ R එක දාන R දෙක බෙදීම R එක. මේක මතක තියාගන්නේ ප්‍රතිදාන වෝල්ටේජ් බෙදීම ප්‍රධාන වෝල්ටේජ්. මේ ප්‍රතිදාන පරිපථයේ තියෙන්නේ V බිඳුව මෙතන මෙතෙන්දී එයාගේ ප්‍රතිරෝධය R එක දාන R දෙක. බෙදීම ප්‍රධානයේ ප්‍රතිරෝධය R එකයි. ප්‍රතිදානයේ ප්‍රතිරෝධය බෙදීම ප්‍රධානයේ ප්‍රතිරෝධය. VI වල ප්‍රතිරෝධය තමයි ප්‍රධාන ප්‍රතිරෝධය. VO වල ප්‍රතිරෝධය ප්‍රතිදාන. මෙතන මෙතෙන්න ප්‍රතිරෝධය මෙතන මෙතෙන්න ප්‍රතිරෝධය මෙදා ගන්න. එතකොට වෝල්ටේජ් ලාභ එනවා. මේ ලාභයේ ලොකු වගේක් කරගන්න. යටින් තියනගේ අඩු කරන්න ඕනේ. R එක අඩුවෙන් තියාගන්න R දෙක වැඩියෙන් තියාගන්න. R එක එකක් තියාගන්න. R දෙක 99 තියාගත්තොත්. R එකයි R දෙක 99යි. එතන CI C බෙදීම එකයි. වෝල්ටේජ් ලාභය CI. R එක එකේ තියාගන්න. R දෙක 999 තියාගත්තොත් 10 බෙදීම එකයි. මෙයා එකේ තියාගෙන මෙයා 99 තියාගත්තොත් වෝල්ටේජ් ලාභය CI. මෙයා එකේ තියාගෙන මෙයා 999 තියාගත්තොත් වෝල්ටේජ් ලාභය 10යි. එහෙනම් දැන් මෙහෙම කරන්න පුළුවන්. මේ විදිහට. මෙන්න ධන ප්‍රදානේ මෙන්න ඍණ ප්‍රදානේ මෙන්න VI මෙන්න ප්‍රතිදානයේ VO මෙන්න භූගත කළ තියෙන අග්‍රය මේ R එක අපි මෙතන දානවා R2 R3 කියලා ප්‍රතිරෝධ දෙකක්. මෙතන දෙමන් යතුරු දානවා. මේක X මේක Y. දෙමන් යතුරු මෙතෙන්ට දැම්බොත් ප්‍රතිදානයේ ප්‍රතිරෝධය වෙන්නේ R2 දාන R1. R2 දාන R1. බෙදීම ප්‍රධාන ප්‍රතිරෝධය R1යි. මෙන්න වෝල්ටේජ් ලාභය. මෙයා මෙතෙන් දැම්මොත් ප්‍රතිදානයේ ප්‍රතිරෝධය R3 දාන R1. R3 දාන R1. බෙදීම ප්‍රධාන ප්‍රතිරෝධය R1යි. දැන් මෙයා 99 තියාගන්නවා. මෙයා 999 තියාගන්නවා. මෙයා එකේ. මෙයා මෙතෙන් දැම්මොත් ප්‍රතිදානයේ ප්‍රතිරෝධය 99 දාන එක 100. බෙදීම ප්‍රධාන එකයි වෝල්ටේජ් ලාභය 100යි. මෙයා මෙතෙන් දැම්මොත් ප්‍රතිදානයේ ප්‍රතිරෝධය 999 දාන එක 10යි. බෙදීම ප්‍රධාන එකයි 10 බෙදීම එක වෝල්ටේජ් ලාභය 10යි. එහෙනම් මෙයා මෙතෙන් දැම්මොත් ලාභය 100යි. මෙයා මෙතෙන් දැම්මොත් ලාභය 10යි. මේක බහු වර්ධකය.
අපවර්තක නොවන බහුවර්ධකේ. තව එකක් තියෙනවා. අපවර්තක නොවන විචල්්‍ය වර්ධකේ. අපවර්තක නොවන විචල්්‍ය වර්ධකේ. ඒක හදාගනිද්දී අපි ගන්නවා මෙහෙම. මෙයාට ස්පර්ශකයක් දාන්න. මෙයා අපි මෙහෙම හිතන්න RY කියලා පෙතොත් දානවා. මෙතෙන් RX දානවා. මෙතෙන් දානවා කැපිටල් R පෙතොදයක්. මෙයා භූගත කරනවා. මේ ස්පර්ශකේ තැනින් තැන තිබ්බාම ප්‍රධාන පරිපතේ පෙතොදේ වෙනස් වෙනවා. මෙයා කැපිටල් ආර්නේ ස්පර්ශකේ කොහේ තිබ්බත් ප්‍රතිදානීය ප්‍රතිරෝධය වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්නේ. RX ධන R ධන RY. ප්‍රතිදාන ප්‍රතිරෝධය RX ධන R ධන RY. RX ධන R ධන RY. මෙයා මෙතෙන් දැම්මොත් ප්‍රධානීය ප්‍රතිරෝධය RX ධන R. RX ධන R. මෙයා මෙතෙන් දැම්මොත් ප්‍රධානීය ප්‍රතිරෝධය RX. මෙයා මෙතෙන් දැම්මොත් වෝල්ටිතලාභය අඩුව ගියක්. මෙතෙන් දැම්මොත් වැඩි ගියක්. මෙතෙන් ස්පර්ශ කරන් යද්දී වෝල්ටිතලාභය විචලන වෙනවා. වෝල්ටිතලාභය විචලන වෙනවා. මේක හඳුන්වන්නේ අපවර්තක නොවන විචල්්‍ය වෝල්ටිතවර්ධකේ. විචල්්‍ය වෝල්ටිතවර්ධකේ. ඔය තමයි කාරකාත්මක වර්ධකය වෝල්ටියතා වර්ධකයක් ලෙස භාවිතා කිරීම අවස්ථා. එකක් අපවර්තක වර්ධකය, අනික වෝල්ටියතා අපවර්ධකය, අනිතක අපවර්තක නොවන වර්ධකේ. මේ තුනේ සිද්ධාන්ත තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේ තුනේ සිද්ධාන්ත. ඒතකොට මේක බලද්දී කලින් වීඩියෝ එක බලලා ඉන්න ඕනේ. කාරකාත්මක වර්ධකයක් භාවිතා කරන අවස්ථාවේ මූලික සංකල්පනයක. ඒක බලලා මේක බලන්න. එතකොට මේක හොඳට පැහැදිලි වෙනවා. ඒකට අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ප්‍රධාන කොටස් හතරම කළා. ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, ලොජික් ගේට්ස්, ඔප් ඇම්ප්.